දැන් බලන්න. ඇත්තටම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔය නිරීක්ෂණ මධ්‍යස්ථානයේ තියෙනවා මෙන්න මෙහෙම උපකරණයක්. මම මේක දල දෙයක් කියන්නේ මේක ඇත්තටම මේ හැඩෙම නෙමෙයි. ඒක තියෙනවා උපකරණයේ මෙහෙම සිලින්ඩරයක් කියලා අපි හිතමු. මේක කැරකෙනවා. මේක හැමීට කැරක් තියෙන එක. ඔම එල්ලලා තියෙන කියලා හිතන්නකෝ. මෙතන පොඩි ස්ප්‍රින් එකකින් වගේ එල්ලලා තියෙනවා පෑන් තුඩක්. මේ සිලින්ඩරේ කඩදාසියක් උතර තියෙනවා කියලා හිතන්නකෝ. ඔහොම කඩදාසියත් එක්ක සිලින්ඩරේ කැරකෙද්දි මම පෑන අල්ලන් ඉන්නවා කියලා හිතන්නකෝ. ඔහොම කැරකෙනවා පෑන අල්ලන් ඉන්නොත් මොකද වෙන්නේ? ඔහොම ඉරක් සටහන් වෙනවනේ මේ කඩදාසිය. දිගහැරලා බැලුවොත් ඔහොම රේඛාවක් පෙනේ. එතකොට මේ සිලින්ඩරේ කැරකෙනවා පෑන් තුඩ අල්ලන් ඉන්නකොට ඔහොම කැරකෙද්දී මේ කඩදාසිය ඔහොම ඉරක් ඇඳෙනවනේ. අපි පෑන් තුඩ ඔහොම ඉස්සුවොත් මේ ඉර උඩට යනවනේ. දැන් මෙහෙම හිතන්න. ඔන්න ඔය වගේ කොටසක් තියෙන උපකරණයක් තියෙනවා මේ නිරීක්ෂණ මධ්‍යස්ථානය ඇතුලේ. ඒතර භූකම්පණය වෙලා වේගෙන් එන පීතරංග මෙතෙන් එනවනේ. ආපු ගමන් මේක අපිට නොදැනුණත් දැනුණත් මේකත් හෙල්ලෙනවා. හැම භූකම්පනයක්ම අපිට දැනෙන්නේ නැහැ. නමුත් මේ උපකරණයට හොඳට දැනෙනවා. මේක පොඩ්ඩක් හරි කම්පන වෙනවා, ভাইබ්‍රේට් වෙනවා. එතකොට අර ස්ප්‍රින් එකකින් එල්ල තියෙන පෑන් තුර නිසා මොකද මේක පොඩ්ඩක් හෙලවෙනවා. ඒ හෙලවෙද්දිත් මේ සිලින්ඩරේ කැරකෙන හින්දා මොකද වෙන්නේ? මෙන්න මෙහෙම පැද්දෙද්දිත් මේ සිලින්ඩරේ කැරකෙන හින්දා ඔන්නෝම සටහනක් ලැබෙනවා. ඊළඟ මොහොතේ ඔහොම වෙලා ඔහොම යද්දී මොකද වෙන්නේ? තව ටික වෙලාවක් යද්දී දැන් මුලින් පීතරංගය ආවා. තව ටික වෙලාවක් යද්දී මොකද වෙන්නේ? පීතරංගය වල ටික වෙලාවකින් ආයෙ ස්තරංග එනවා ආයෙ පැද්දෙනවා. ඔහොම වෙලා ඔන්න ඔහොම ඊට පස්සේ කෙලින්ම යනවා. එන හොඳට තේරුම් ගන්න මුලින් මෙහා පැද්දෙන්නේ වේගය වැඩි වේගෙන් ආපු කෙනා. ඉස්සල්ලා ආපු තරංගේ නිසා පීතරංගේ. ඊළඟට මොකද වෙන්නේ? දෙවණියට නිස්තරංගේ න්යාපු නිසා පැද්දෙත්තම මේ වෙන්නේ. එතකොට අපි මේක දිගෑරලා කාලයත් එක්ක සලකලා අපිට පුළුවන් මෙන්න මේ පීතරංගය ආපු වෙලාව ඉඳලා ස්තරංග එන්න ගත වෙච්ච මෙන්න මේ කාලය හොයාගන්න පුළුවන්. මේ මොන තරංගය ආපු වෙලාවද? පීතරංගය ආපු මොහොත. මේ ඊට පස්සේ හිමින් ආපු කෙනා ආපු මොහොත. එතන මෙතන ඉඳන් මෙතන කාලාක්ෂයක් විදිහට මේ ක්‍රමාංකණය කරොත් මෙතනින් අපිට පුළුවන් පීතරංගය ඇවිල්ලා කොච්චර කාලයකට පස්සේද ස්තරංග එන්නේ කියලා ගන්න පුළුවන්. එන ලියන්න මෙහෙම data t ගණනය කිරීම සඳහා පහත ආකාරයේ උපකරණයක් භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය තුළ සවිකර ඇත. මෙරු බැඳ ගන්නකො. මේක පෑන් තුඩ කියලා ලියන්න. මේක සිලින්ඩරය වටේ තියෙන කඩදාසියක්. ඉඳ ගන්නකො රූපේ. ඊට පස්සේ ලියන්න පීතරංග හා ස්තරංග මධ්‍යස්ථානයේ වෙත පැමිණෙන අවස්ථා ප්‍රස්ථාරයේ සටහන් වේ. එයින් පහත පරිදි data t සොයාගත හැකිය. මේ කාලක්ෂය කියලා හිතුවොත් ඔන්න මෙතනින් අපිට පුළුවන් p තරංග ආපු වෙලාව මේ s තරංග ආපු වෙලාව මේ එතනින් අපිට පුළුවන් මොනව හොයාගන්නද? data t හොයාගන්න පුළුවන්. රූපෙන් ගන්න මේක data t මාක් කරගන්නකො.
දැන් ඕන ඩෙල්ටා t දන්නවා කියලා හිතමු. ඩෙල්ටා t දන්නවා අපිට ඕනේ x හොයාගන්නනේ. මම මෙහෙම දක් ගන්නම්. මේ බලන්න. p තරංගයට මෙතන ඉඳන් මෙතෙන්ට එනවා කියන්නේ x දුරක් එන්න තියෙනවනේ. s සමාන ut දැම්මොත් එයාට යන්න යන කාලය ගන්න පුළුවන් දුර බෙදීම වේගය කියලා. දුර x වේගය vp. ඊළඟට s තරංගයට මේ ටික යන ගත වෙන කාලය අපිට ගන්න පුළුවන් ts. කීයද? x බෙදීම vs කියලා. එතකොට කාලය කියන්නේ දුර බෙදීම වේගය. එතකොට p තරංගයට යන තියෙන x දුරක් වේගය vp. එතකොට x බෙදීම vp කියන්නේ tp. x බෙදීම vs කියන්නේ ts. එතකොට vp ට වඩා vs ටිකක් උඩයිනේ. වේගය අඩු වෙද්දිනේ කාලය වැඩි වෙන්නේ. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් ඩෙල්ටා t කියන්නේ මොකක්ද? ඩෙල්ටා t කියන්නේ වැඩි කාලයෙන් අඩු කාලය අඩු කරන්න ඕන. වැඩි කාලයේ ඉන්න වේගය අඩු කරනානේ. එහෙනම් ඩෙල්ටා t කියන්නේ x බෙදීම vs ඍණ x බෙදීම vp. සුළු කරලා ගන්න බලන්න. සුළු කරලා ගත්තොත් මම එකපාරම ලියන්නම් x කියන එක ගන්න පුළුවන් vp vs ඍණ vp ඍණ vs වාරයක් ඩෙල්ටා t කියලා. ඔන්න මම සුළු කිරීමේ පියවරක් අඩුවෙන් ලිව්වේ. මෙතන පොදු හරය ගන්නකො vp vs එනවනේ. vp මෙහෙට එනවා vs මෙහෙට එනවා. එතන vp ඍණ vs යටට එනවා vp vs උඩට එනවා. එතනින් x උක්ත කරගන්න පුළුවන් මෙහෙම. කොහොමද ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ vp vs අයන් දන්නවා. අපි කලින් ඒවා හොයාගෙන තියෙන්නේ. භූකම්පනයක් වුණාට පස්සේ වෙනවනේ මේව දන්නවා. දත්ත. අපිට භූකම්පනයට අදාළ හොයාගන්න ඉන්නේ ඩෙල්ටා t. ඩෙල්ටා t හොයාගත්තට පස්සේ අර ප්‍රස්ථාරය ඉඳලා vp vs දන්නවා නම් අපිට පුළුවන් x හොයාගන්න. එහෙනම් ඉර ලියන්න p තරංගයට x දුර යාමට ගත වන කාලය tp බෙදීම නැත්නම් tp සමාන x බෙදීම vp ද p තරංගයට x දුර යාමට කාලය tp සමාන x බෙදීම vp ද s තරංගයට x දුර යාමට ගත වන කාලය x බෙදීම vs ද බැවින් ලියන ඩෙල්ටා t කියලා ලියලා සුළු කරලා ගන්න බලන්න. x සඳහා සම්බන්ධ ගන්න බලන්න. ට්‍රිලියන් යටින් vp සහ vs දන්නා නිසා ඩෙල්ටා t සොයා ගැනීමෙන් x ගණනය කරගත හැකිය. ඔන්න ඊට පස්සේ චුට්ටක් තේරුම් ගන්න ඕන දෙයක් මම කියන්නම්. හිතන්නකෝ මෙහෙම. සුළු කරපුවම ආවා x කියන්නේ කිලෝමීටර් 500යි කියලා. එහෙනම් අපිට පුළුවන් ද x කියන්නේ 500 වුණොත් අපිට පුළුවන් ද නාභි අතර තමයි කියලා හොයාගන්න? පැහැදිලිවම බෑ. මොකද x 500යි කියන්නේ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ඉඳලා කිලෝමීටර් 500ක් දුරින් තමයි භූකම්පනය වෙලා තියෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වුණාට භූකම්පනයේ තියෙන මෙතරමයි කියලා කියන්න බෑ. දැන් මේ දුර 500 වෙන්න පුළුවන්. අයි මේ පැත්තට 500ක් වෙන්න බෑයිද? මේ පැත්තට බෑයිද? මේ පැත්තට බෑයිද? මේ පැත්තට බෑයිද? පුළුවන් නේ. ඕන තැනක වෙන්න පුළුවන් නේ. මේ පැත්තට පුළුවන්. හැබැයි එහෙනම් අහස එහි අතෑරිය හැකි. අහසේ භූකම්පන වෙන්නේ නැහැ. එතකොට මේ කොහේරි තැනක තමයි වෙන්නේ. අපිට x හොයාගත්තු පමණින්ම
නාභියට දුර හොයාගත්තු පමණින් මේ කියන්නේ x දන්නවා වුණාට අපිට කෙලින්ම නාභිය මෙතරමයි කියලා කියන්න බෑ මේ කොහේ හරි වෙන්න පුළුවන් නේ. එහෙනම් x හොයාගත්තට මොන නාභිය හොයාගන්න බෑ. එහෙනම් ලියන්නදී මෙහෙම ඉහත සමීකරණයට ආදේශයෙන් x ගණනය කරගත හැකි වුවද නාභියේ පිහිටුම නිශ්චිතව සොයාගත නොහැක. හරි. ඔන්න ඒක කරන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා. මෙහා ගන්නකො. ඔන්න නිරීක්ෂණ මධ්‍යස්ථානයක් මෙතන තියෙනවා කියලා හිතන්නකො. එයාට එන දත්තත් එක ආවා. හිතමු අපි එයාට ආවා x කියලා මම x1 දාන්නම්. x1 කියන්නේ කිලෝමීටර් 500යි කියලා ආවා. කියලා හිතමුකෝ. එයා කරන්නේ අරේ කිලෝමීටර් 500ක් වන ගෝලයක් නිර්මාණය කරනවා මෙහෙම. මේක බෝඩ් එක තලයේ අඳිනකොට වෘත්තයක් පෙවුනට මේක වෘත්තයක් නෙමෙයි ගෝලයක්. පරිගණකයෙන් මේක 3D වලින් හදනවා මෙහෙම ගෝලයක් හදලා බලනවා. ඒතර අනිවාර්යයෙන්ම මේ පැත්ත අහස ඒතර යට මේ ගෝල පෘෂ්ඨ කොටසේනේ නාභිය කොහෙද තියෙන්න ඕනේ මොකද මේ දුර කිලෝමීටර් 500යි. ඔය දත්ත මදි. තව නිරීක්ෂණ මධ්‍යස්ථානයක් තියෙනවා කියමුකෝ මෙතන. එතකොට ඔන්නේ එයාටත් දත් ආපුවම එයාටත් එනවා අපි තුම x2 කියන්නේ කිලෝමීටර් 300යි කියලා හිතන්න. එතකොට ඔන්න එයාට පුළුවන් ඒ නිරීක්ෂණ මධ්‍යස්ථාන පුළුවන් තව ගෝලයක් නිර්මාණය කරන්න. ඒක අරය කිලෝමීටර් 300 එකක්. ඕම පොඩි එකක් නේද ඒක ඕම එකක්. එයාගේ අරය වෙන්නේ x2. එතකොට මට කියන්න ඔය ගෝල දෙක ඡේදනය වෙන තැන බලලා නාභිය හොයාගන්න පුළුවන්ද බැයිද? හොඳට කල්පනා කරන්න විනාඩියක් දෙන්න. ඔය දෙක කොහොම ගෝල දෙකක් එකට හප්පනවා කියලා හිතන්නකෝ. වෙන බුබුලු දෙකක් එකට හේතු වෙලා කියලා හිතන්නකෝ. එමෙ හේතු වෙලා තිබුණොත් අපිට පුළුවන් ද ඔය දෙක ඡේදනය වෙන තැන් බලලා නාභිය හොයාගන්න පුළුවන්ද බැයිද? පැහැදිලිවම බෑ. ඇයි ඒ? වෙන බුබුලු දෙකක් එකට හේතු වෙලා කියලා හිතන්නකෝ. හේතු වුණොත් ওই දෙක එකට ගෑවෙන ධාරයක් එනවනේ. එතකොට අපිට මේ නිරීක්ෂණ මධ්‍යස්ථාන දෙකෙන් එන දත්ත වලින් කියන්න පුළුවන් වෙන්නේ නාභිය තියෙන්නේ ওই ගෝල දෙක කෙපෙන ධාරේ උඩ පැත්ත නම් අහසේ ඉන්නේ යට පැත්තේ කියලා. හරියටම නිරීක්ෂණ මධ්‍යස්ථානයේ දෙකෙන් එන දත්ත වලට බෑ නාභිය තියෙන තැන හොයන්න. එහෙනම් දත්ත කීයක් වුණද? අපි ගන්නවා මෙතන එක මධ්‍යස්ථානයේ මෙතන තව මධ්‍යස්ථානයේ තව එකක් ගන්නවා මේ පැත්තේ. එකම රේඛාවේ ගන්නෑ අපි. එකම රේඛාවේ නැති තැන් තුනක් ගන්නවා. මට ඕන මධ්‍යස්ථානේ මෙතන අඳින්න බෑ බෝඩ් එක තලේ. මෙහි අඳින එක වැරදි. මෙහි අඳොත් තව ගෝලයක් එනවා. දැන් ගෝල කීයක් අඳිනවද? ගෝල 3යි. ඒතර ගෝල 3ෙන්ම අපිට පුළුවන් ගෝල 3ක් ගත්තොත් කැපෙන දෙකයි තව එකක් කැපුවොත් ගෝල 3ෙම පෘෂ්ඨ ඡේදනය වෙන තැන් දෙකක් එනවා. එකක් අහසේ අනික පොළවේ. අහසේ දෙන ඇතරපුවාම අපිට පොළවේ තැන ගන්න පුළුවන්. එහෙනම් ඔන්න නාභිය තියෙන තැන හොයාගන්න විභාගේ බහුවන්නේ කහන්න පුළුවන්. නිරීක්ෂණ මධ්‍යස්ථාන කයකින් ඉන්න දත්ත වලද මොනව අඳිනවද? අඳින්නේ ගෝල. හොඳට අහගන්න අපි කේන්ද්‍ර හොයන්නේ නෙමෙයි නාභිය හොයන්න ඕන නම් අපි අඳින්නේ ගෝල. එන ලියන්න. නාභියේ පිහිටීම නිවැරදිවම හඳුනා ගැනීමට නම් එකම රේඛාවේ නොපිහිටි නිරීක්ෂණ මධ්‍යස්ථාන තුනකින් ලබා ගන්නා දත්ත අවශ්‍ය වේ. එම එක්සගයන් යොදාගෙන ගෝල තුනක් නිර්මාණය කළ විට
එම ගෝලවල පෘෂ්ඨ ඡේදනය වන පෘථිවි පෘෂ්ඨයේ මත වූ ලක්ෂයේ පෘථිවි අභ්‍යන්තරයේ පිහිටි ලක්ෂයේ නාභිය පවතී. පෘෂ්ඨය තුල නෙමෙයි පෘථිවි අභ්‍යන්තරයේ පිහිටි ලක්ෂයේ නාභිය පවතී. උන නාභිය හොයනවා නම් ගෝල තුනක් අඳින්නේ. දැන් මීට කලින් අවුරුද්දක ආවා නාභිය නෙමෙයි අපි කේන්ද්‍ර හොයන්න. එතනදී ගෝල අඳින්න ඕනේ අපි කේන්ද්‍ර ලේසි හොයන්න. මොකද අභ්‍යන්තරනේ පෘෂ්ඨේනේ. අපි කේන්ද්‍රය වුණ වෘත්ත තුනක් අඳින්නේ. ගෝල ඇඳලා හාරා ගන්න ඇතුලේ බලන්න ඕනේ නැහැනේ නාභිය ඇතුලේ වුණාට. අපි කේන්ද්‍රේ තියෙන පෘෂ්ඨය නිසා ගෝල නෙමෙයි වෘත්ත තුනක් ඇඳනනම් අපිට පුළුවන් අපි කේන්ද්‍රය හොයාගන්න. ඉතින් වරහන් ඇතුලේ යන්න අපි කේන්ද්‍රයේ සෙවීමේදී එකම රේඛාවෙන් නොපිහිටි මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් වෘත්ත තුනක් ඇඳිය යුතුය. වෘත්ත තුනෙහි පරිදියන් ඡේදනය වන ලක්ෂයේ අපි කේන්ද්‍රය ඇත. ඊළඟට අපි යමු භූකම්පනයක ප්‍රබලතාව කියන රාශිය හඳුනාගන්නේ කොහොමද, මනින්නේ කොහොමද කියන එක කතා කරන්න. දැන් සමහර භූකම්පන තියෙනවා මේ ළඟ වුණත් එච්චර අපිට බලපාන්නේ නැහැ. හේතුව ඒක ඊටාම් ප්‍රබලතාවයෙන් අඩු නම්. ළඟ වුණත් බලපාන්නේ නැහැ. හැබැයි සමහර දේවල් තියෙනවා කිලෝමීටර් 100 ගාණක් 10 ගාණක් ඈත වුණත් අපිට ලොකුවට දැනෙනවා. හේතුව ඒක ඊටාම් විශාල භූකම්පනයක් නම්. ඒ නිසා වුණ භූකම්පනයක් කොච්චර ප්‍රබලයිද කියන එක තීරණය වෙන්නේ ඒ භූකම්පනයකදී නිකුත් වෙන තරංගවල ශක්තිය එහෙම නැත්නම් තීව්‍රතාවය එහෙමත් නැත්නම් විස්තාරය වගේ දේවල් එක්ක. අපි තරංග පාඩමේ මොළනුත් ඉගෙනගෙන තිනවා තරංගයක ශක්තිය තීරණය වෙන ප්‍රධාන සාධකයක් නේ විස්තාරය. ඉතින් ඒ ප්‍රධාන සාධකයේ විස්තාරය වෙද්දී විස්තාරය වැඩි කියන්නේ තරංගයේ ශක්තිය වැඩි කියන අර්ථය අපිට එනවනේ. ඒ වගේ භූකම්පනයකදී නිකුත් වෙන තරංගයක ශක්තිය කොච්චරද කියන එකත් එක්ක තමයි භූකම්පනයක ප්‍රබලතාව තීරණය වෙන්නේ. ඇත්තටම භූකම්පනයක ප්‍රබලතාව මනින්න ඉස්සර ඉඳන් විවිධ එකක පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේ මෑත කාලේ ඉඳලා භූකම්පනයක ප්‍රබලතාව මනින්න හොඳ ක්‍රමයක් ඉදිරිපත් කරලා තියෙන්නේ රිච්ටර් විසින් මේ රිච්ටර් පරිමාණය කියලා අපි සාමාන්‍යයෙන් ඒක ව්‍යවහාර කරන්නේ. එතකොට දැනට අපි සම්මත කරගෙන තියෙන්නේ භූකම්පනයක ප්‍රබලතාව මනින්න රිච්ටර් පරිමාණය කියන පරිමාණය ඒකේ ඒක ක්‍රමය. ඇත්තට මේක ලඝු පරිමාණයක්. මොකද ලඝු පරිමාණයක් කියන එකේ අර්ථය ලඝු කියන්නේ ලඝු කරනවා කියන්නේ තව විශාල පරාසයක තියෙන කුඩා පරාසයට ගේනවා කියන එකනේ. කෙමිස්ට්‍රි වල එහෙමත් ඔය pH අගයන් ගැන කියද්දිම ලඝු පරිමාණ ගැන කතා කරලා තියෙනවනේ ඔයාලා. කතා කරලා නැත්නම් ඉදිරියේ කතා කරයි. ඔය වගේ ඊටා විශාල පරාසයක තියෙන දෙයක් කුඩා පරාසයට ගේනකොට තමයි ඒක ලඝු කරනවා කියලා කියන්නේ. දැන් 100 අපි සාමාන්‍යයෙන් 10 පාදේ ගත්තොත් 100 ලඝු කරොත් 2යි. 1000 ලඝු කරොත් 3යි. 10000 ලඝු කරොත් 4යි. ලක්ෂය ලඝු කරොත් 5යි. එහෙමනේ යන්නේ. ඒ නිසා ලඝු කරනවා කියන එකෙන් අර්ථය තමයි විශාල පරාසයක තියෙන කෙනෙක් කුඩා පරාසයට ගේනවා කියන එක. එතකොට භූකම්පනයකදී නිකුත් වන ශක්තිය තීව්‍රතාව පැත්තේ ලොකු පරාසයක තියෙන්න පුළුවන්. හැබැයි කුඩා පරාසයට ගේනවාම තමයි මේ රිච්ටර් පරිමාණය කියන එක හදන්නේ. දැන් 2004 වලට මතකන් වෙලින් දෙයක් නැහැ. සුනාමි ඇතිවීමට සම්බන්ධයේ සුමාත්‍රා ආසන්නයේ සිදුව භූකම්පනයේ රිච්ටර් පරිමාණය පෙන්වුවා එකක 9.1ක් විතර. මොකද්ද 9.1 කියන්නේ කිව්වට ඒක අපිට කියන්න බෑ එහෙම. ඒ භූකම්පනයේදී පිටවන ශක්තියත් ආශ්‍රයෙන් ඒක ලඝු කරලා හදාගත්තු අගයක් තමයි රිච්ටර් පරිමාණ අගය කියලා කියන්නේ. ඒක 9.1යි. සාමාන්‍ය රිච්ටර් පරිමාණ අගය 1, 2, 3 වගේ ප්‍රබලතාවෙන් ගොඩක් අඩුයි අපිට දැනෙන්නෙත් නැත්තරම්.
සාමාන්‍ය රිච්ට පරිමාණයගේ 10.5 වගේ එහෙම පැන්නොත් ගොඩාක් අපි සාමාන්‍යයෙන් සලකන්නේ පෘථිවි පෘෂ්ඨයේ මත තියෙන සියලුම දේවල් විනාශ වෙන්න පුළුවන් කියලා. නිකන් අදහසක් විදිහට අපි එහෙම කියනවා. රිච්ට පරිමාණය 10.5 වගේ පැන්නා මේක ඉතාම ප්‍රබලයි කියලා. එතකොට 5ක් 6ක් වගේ තන ඉඳලා 7ක් 8ක් 9ක් වගේ වෙනවා කියන ප්‍රබලම භූකම්පනයක් කියන්නේ. ඒ නිසා ඔන්න ඔයාලට අර්ථය එන්න ඕනේ. ඒ 2004 ලංකාවට සුනාමිය ඇති වෙන්න අදාළ ඒ භූකම්පනේ ප්‍රබල භූකම්පනයක්. ඉතා ප්‍රබලයි. මොකද රිච්ටර් පරිමාණ 9.1ක් සමහර තැන්වල 9.3ක් කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් තේරුම් ගත්තාම අපිට භූකම්පනයක ප්‍රබලතාව මැනීම කොහොමද කරන්නේ කියන එක පිළිබඳ යම් අවබෝධයක් ලැබෙනවා. එහෙනම් මෙන්න මෙහෙමයි රිච්ටර් පරිමාණය හොයන්න අගේ හොයන්න ක්‍රමයක් හදලා දීලා තියෙන්නේ. කිසියම් භූකම්පනයකදී උපරිම දැන් අපි දන්න භූකම්පනයකදී විවිධ ශක්ති තියෙන තරංග පිට වෙනවානේ. උපරිම තීව්‍රතාව සහිතව පිටවන තරංගවල තීව්‍රතාව තමයි කියලා ගන්න අපි. ඒක බෙදෙනවා සම්මත කරගත් කිසියම් තීව්‍රතාවකින් බෙදපුවාම අනුපාතයක් එනවනේ. ඔන්න අනුපාතයේ ලඝු අගය ගත්තොත් තමයි අපි රිච්ටර් පරිමාණ අගය කියලා අර්ථ දක්වන්නේ. මේ කිසියම් සම්මත අගයක්. I note කියන්නේ කිසියම් සම්මත අගයක්. I කියන්නේ ඒ භූකම්පණයෙන් භූකම්පනට අදාළව ඒ උපරිම තීව්‍රතාවයෙන් පිටවන ඒ භූකම්පනයේදී උපරිම තීව්‍රතාවයෙන් පිටවන ඒ තරංගයේ තීව්‍රතාව තමයි මෙතන දාන්නේ. දාලා අපිට පුළුවන් එතනින් ඒක රිච්ටර් පරිමාණය කීයද කියලා හිතන්න. එතකොට රිච්ටර් පරිමාණය 4ක් 5ක් 6ක් ප්‍රායෝගිකව 10ක් උපරිම හරි එකක් දෙකක් වගේ එන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ ආශ්‍රිත ගණනය කිරීම කරන්නේ කොහොමද කියලා අපි බලමු. එන ලියන්න රිච්ටර් පරිමාණය කියලා ලියලා ලියන්න භූකම්පනයක ප්‍රබලතාව මැනීම සඳහා විවිධ වූ ඒකකයන් කියන රාශීන් කියන එක අතීතයේදී භාවිතා කර ඇති වුවත් දැනට සම්මතයක් ලෙස අප භාවිතා කරන්නේ රිච්ටර් පරිමාණ අගය නම් වූ ඒකකයයි. කිසියම් භූකම්පනයක් රිච්ටර් පරිමාණයේ පෙනෙන පාඨාංකය R නම් R ලියන්නක සමීකරණේ R ලියන ලඝු I බෙදීම I note කියලා. එතන ලියන්න I note ලියන සම්මත භූකම්පනයක තීව්‍රතාව I ලියන්න භූකම්පනයේදී පිටවන උපරිම තීව්‍රතාවයෙන් යුතු තරංගවල
තීව්‍රතාව එහෙනම් අපි බලමු කොහොමද මේකේ ගණනය කිරීමක් කරන්න කියලා. මම උදාහරණ ටිකක් දීලා කරන්නම්කෝ. ඊට කලින් දන්නේ නැති අය චුට්ටක් ලියා ගන්න ලඝු 10 පාදෙටනේ අපි කතා කරන්නේ හැම වෙලේම. ඊ පාදේමත් හම් වෙනවා. සාමාන්‍ය ලඝු 10 පාදෙට එක කියන්නේ බිඳුවයි. මේ අපි මීට කලින් කියලාත් ඇති ලඝු 10 පාදෙට දෙක කියන්නේ සාමාන්‍යයෙන් 0.3ක් විතර. ලඝු 10 පාදෙට 3 කියන්නේ සාමාන්‍යයෙන් 0.47ක් විතර. ලඝු 10 පාදෙට 4 5 6 ගිහිලා 10 කියන්නේ 1ක්. එන ලඝු 10 පාදෙට 100 කියන්නේ 2ක්. ලඝු 10 පාදෙට 1000 කියන්නේ 3ක්. මේ බිඳු ගන්න මෙතෙන්ට එන්නේ. එන සරල තේරුම් ගන්න. එහෙනම් ලඝු 10 පාදෙට 200 කිව්වොත් කීයද? 200 කිව්වොත් එන්නේ 2.3ක්. 0.3යි මෙතනින්. ලඝු 300 කිව්වොත් 2.47ක්. එන ලඝු 3000 කිව්වොත් 3.47ක්. එහෙනම් හිතන්න ලඝු ලක්ෂ 5 ලඝු කිව්වොත් 5 නෙවෙයි ලක්ෂ 4 ලඝු කිව්වොත් කීයද? ඒ වගේ හිතන්න පුළුවන් වෙන මෙතන ලඝු 3 4 5 දන්නවනම් ඔයාලට කියන්න පුළුවන් ලඝු ලක්ෂ 3 කීයද? 5.47ක්. ඔය වගේ කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ ලඝු වගේ දන්නවනම්. හැබැයි මේ මැදා ගන්න ඕනේ නැහැ. නමුත් ලඝු 1 10 100 1000 වගේ දේවල් පිළිබඳ යම් අවබෝධයක් තියෙන්න ඕනේ ඔයාලා ගාව. ඒ නිසා පොඩ්ඩක් ලඝු පිළිබඳ මතක් කරගන්න අවශ්‍ය නම් ලියන්න. ටික ලියා ගන්න අවශ්‍ය නම්. එහෙනම් උදාහරණයක ලියන්න. කිසියම් භූකම්පනයක් රිච්ටර් පරිමාණයේ ඒකක 6ක් පෙන්වයි. එම භූකම්පනයට අදාළ කිසියම් භූකම්පනයක් රිච්ටර් පරිමාණයේ ඒකක 6ක් පෙන්වයි. එම භූකම්පනයට අදාළ තීව්‍රතාව I0 ඇසුරින් ලබා ගන්න. බන්න පුරුසා කරමු. රිච්ටර් පරිමාණයක 6ක් පෙන්නනවා නේද? R සමානයි ලඝු I බෙදීම I0 නේ. එතකොට R 6යි නම් ලඝු 10 පාදෙට I බෙදීම I0. ඔය කියන්නේ දර්ශක දිල් ලිව්වොත් 10 6 තමයි I බෙදීම I0. එහෙනම් I කීයද? කීයද? 10 6යි I0 කියලා අපිට ගන්න පුළුවන්. ඔන්න ඔයාලට පුළුවන් ගණනය කරලා ගන්න. එතනින් ඔයාලා තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. එන රිච්ටර් පරිමාණයගේ 6යි කියන්නේ I0 වගේ 10 6 ගුණයක්. එහෙනම් කියන්නේ රිච්ටර් පරිමාණයක 7යි කියොත් මොකක්ද? I0 වගේ 10 7 ගුණයක් තීව්‍රතාව. යම් රිච්ටර් පරිමාණය යමක් රිච්ටර් පරිමාණයක 9ක් පෙන්නනවා කියන්නේ I0 වගේ 9 ගුණයක්ද නෑ 10යි 9 ගුණයක්. එතකොට ඔන්න හොඳට තේරුම් ගන්න රිච්ටර් පරිමාණයගේ ගන්න පුළුවන් I දන්නෝ නම් I 10න් වැඩි වුණොත් තමයි මෙයා එකක් එකතු වෙන්නේ. හරි. එහෙනම් දෙවෙනි උදාහරණයක් බලන්න.
ලියන්න. උදාහරණ දෙක. රිච්ටර් පරිමාණයේ ඒකක 6ක් සහ රිච්ටර් පරිමාණයේ ඒකක 6ක් සහ 7ක් පෙන්වන භූකම්පනයන්ට අදාළ රිච්ටර් පරිමාණයක 6ක් සහ 7ක් පෙන්වන භූකම්පනයන්ට අදාළ තීව්‍රතා අතර අනුපාතය සොයන්න. තීව්‍රතා අතර අනුපාතය සොයන්න. බලන්න උත්සාහ කරන්න. එකක් රිච්ටර් පරිමාණයක 6යි අනික 7යි. උත්සාහ කරන්න බලන්න ලියලා ඉක්මන කරන්න විනාඩියක් දෙන්න. විනාඩි දෙකක් දෙන්නම් කරන්න. එහෙනම් R සමානය 6යි නම් අපිට කැලෙන්න බලන්න පුළුවන් එයාගේ තීව්‍රතාව කීයද? I naught වගේ 10 6ක් නේ. ඊළඟ R සමානය 7 නම් එයාගේ තීව්‍රතාව ලියන්න පුළුවන් කීයද? I naught වගේ 10 7ක් කියලා. අර වගේ සුළු කරලා ගත්තර කමක් නැහැ. නමුත් හිතලා කියන්න පුළුවන් නේ. එහෙනම් I1 ට I2 කියන්නේ කීයද? 10 6යි I naught 10 7යි I naught. ඒ කියන්නේ කී ගුණයක්ද? 1ට 10. ඒ කියන්නේ රිච්ටර් පරිමාණයගේ 6 ඉඳන් 7 දක්වා වැඩි වෙනවා කියන්නේ මේ තීව්‍රතාව මොනවා වෙනවද? 10 ගුණයක් වෙනවා කියන එක. මොකද ලඝු හැඩයකනේ. 1 නම් බිඳුවයි. 10 වුණොත් 1යි. 100 වුණොත් 2යි. 10 වුණොත් 3යි. 10 වුණොත් 4යි. එහෙමනේ යන්නේ. 1 2 3 4 වැඩි වෙන්නේ 10 10 10 ගුණාකාරයක්දීනේ. එහෙනම් හිතන්නකෝ මෙහෙම දෙනවා. කිසියම් භූකම්පන දෙකක් දෙනවා රිච්ටර් පරිමාණයක 5යි 8යි කියලා. 5යි 8යි නම් මොකද අනුපාතය? 3ක් වෙනස් කියන්නේ කීයක්ද? 5යි 8යි කියන්නේ 10 5යි I naught 10 8යි I naught වගේ සුළු කරොත් 1ට 1000 කියලා. ඔය වගේ අපිට ගණනය කරගන්න පුළුවන්. එහෙනම් ඔන්න රිච්ටර් පරිමාණයේ අගය ගණනය කිරීම හරි සරලයි. කරගන්න ඉතින් පොඩි දැනුමට ලියන්න මෙහෙම. භූකම්පනයේ තීව්‍රතාව 10න් වැඩි වන සෑම විටම රිච්ටර් පරිමාණ අගය මුලින් තිබූ අගයට එකක් එකතු වේ. මුලින් තිබූ අගයට එකක් එකතු වේ. 5 තිබ්බනම් 6 වෙනවා. 6 තිබ්බනම් 7 වෙනවා. එකක් එකතු වේ. ඉතින් දෙකක් වැඩි වෙනවනම් 100 ගුණයක්. 3ක් වැඩි වෙනවනම් 1000 ගුණයක්. 4ක් වැඩි වෙනවනම් 10000 ගුණයක්. එහෙමයි එන්නේ. එහෙනම් තුන්වෙනි උදාහරණයට යම් බලන්න. තුන්වෙනි උදාහරණයට යම්. ලියන්න. රිච්ටර් පරිමාණයේ ඒකක 8ක් පෙන්වන රිච්ටර් පරිමාණයේ ඒකක 8ක් පෙන්වන භූකම්පන දෙකක් එකවරම සිදුවහොත් එම සංප්‍රයුක්තය රිච්ටර් පරිමාණයේ ඒකක කීයක් පෙන්වයිද? රිච්ටර් පරිමාණයේ ඒකක
කීයක් පෙන්වයිද? බලන්න එහෙනම් හිතලා බලන්න කීයක්ද පෙන්වන්නේ කියලා. එකක් නම් 8යි, දෙකක් එකට වුණොත් 8යි 16යි කියන්න බෑ. 16ක් වුණොත් එහෙම ලොකු විනාශෙ. ඒ වෙන්න බෑ. එකක් 8යි වුණාට දෙකක් වුණාට 16 වෙන්නේ නැහැ. සුරු කරන්න. බලන්න පොඩි වෙලාවක් දෙන්නම් කරන්න. බලන්න එතකොට එක භූකම්පනයක් රිච්ටර් පරිමාණයක 8යිනේ අපි තීව්‍රතාව I1 කියලා ගමුකෝ. එහෙනම් එක් භූකම්පනයක් සලකා R සමානයි ලඝු I1 දාන්නම් බෙදීම I0. එහෙනම් R කීයද? 8යි කියලා කියනවා. එහෙනම් 8 සමානයි ලඝු I1 බෙදීම I0. මේක කියලා දාමු. එහෙනම් භූකම්පන දෙකක් සලකා. දෙකක් නෙවෙයි දෙකම කියමු. එතකොට මෙතන R අලුත් එක R ඩෑෂ් කියමු. ලඝු කීයද? I1 උනේ එක භූකම්පනයක් තියෙන්නේ. ඒ වගේ තව එකක් වුණොත් දෙකම එකට වෙනකොට ඒකේ මුළු තීව්‍රතාවය වෙන්නේ ශක්ති දෙක එකතු වෙලා 2යි I1. මෙතන ලඝු ඇතුලේ I1 2යි I වුණා I1 තිබ්බ එක 2යි I1 වුණා කියලා 8 තිබ්බ එක 16 වෙන්නේ නැහනේ. එහෙනම් මේ R ඩෑෂ් කීයද? සුළු කරලා ගන්න ඕනේ. බලමු සුළු කරලා ලඝු මතක් වෙන්නත් එක්ක. ඒ ගන්නම් මම කොහොමද දෙන්නේ බලන්න. දෙකෙන් අඩු කරනවා එක කොහොමද දෙන්නේ? R ඩෑෂ් ඍණ 8 සමානයි ලඝු 2යි I1 බෙදීම I0 ඍණ ලඝු I1 බෙදීම I0 අඩු කරා. ලඝු කවමදාවත් බෙදන්නේ නැහනේ. ලඝු පදයකින් ලඝු පදයක් අඩු කරනවා. එතකොට තමයි ලඝු ඇතුලේ බෙදෙන්නේ. එහෙනම් R ඩෑෂ් ඍණ 8 සමානයි ලඝු ලඝුවෙන් ලඝු අඩු කරනවා කියන්නේ බෙදෙනවා. 2යි I1 බෙදීම I0 බෙදීම I1 බෙදීම I0. I1 බෙදීම I0 කැපුණාම R ඩෑෂ් සමානයි 8 දාන ලඝු 2යි. ලඝු 2 දශම 3යිනේ. එහෙනම් උන 8යි 8යි 16 වෙන්නේ. එහෙනම් තේරුම් ගන්න රිච්ටර් පරිමාණය එකක් වුණා නම් භූකම්පනයක් වුණා නම් 8යි දෙකක් වුණා නම් 8ට එකතු වෙනවා ලඝු 2ක්. එහෙනම් එක වගේ දෙකක් වුණා නම් 8ට එකතු වෙනවා ලඝු 2ක් කියන්නේ ලඝු 2 දශම 3යිනේ. එහෙනම් 8 දාන දශම 3 කීයද? 8යි දශම 3යි. එහෙනම් හිතලම කියන්න එක වගේ භූකම්පන 3ක් වුණා නම් 8 දාන ලඝු 3 දශම 4.7 නම් 8යි දශම 4.7. භූකම්පන 4ක් වුණා නම් 8ට ලඝු 4ක් එකතු වෙනවා. භූකම්පන 5ක් වුණා නම් 8ට ලඝු 5ක් එකතු වෙනවා. භූකම්පන 10ක් වුණා නම් 8ට ලඝු 10ක් එකතු වෙනවා. ලඝු 10 එකයිනේ. එතකොට තමයි 8 1යි 9 උනේ. භූකම්පන 10ක් වුණා නම් දැන් මෙතන උනේ 2යි. ඔය වගේ භූකම්පන 100ක් වුණා නම් 8ට එකතු වෙනවා ලඝු 100ක්. ලඝු 100 2යිනේ. 8යි 2යි 10 වෙනවා. එහෙනම්
උත්තරේ ගන්න සුළු කරලා 8 දන්න ලකු 2යි කියන එක ලකු 2.3ක් දාලා 8.3යි කියන එකේ ගන්න. ඊට පස්සේ එතනින්ම ලියන්න එවැනි භූකම්පන දෙකක් සිදු වූ බැවින් රිච්ටර් පරිමාණ අගය එවැනි භූකම්පන දෙකක් සිදු වූ බැවින් රිච්ටර් පරිමාණ අගය මුලින් තිබූ අගයට ලඝු දෙකක් එකතු වේ. ලඝු දෙකක් එකතු වේ. ඊළඟට තව පොඩ්ඩක් ලියන්න. එවැනි භූකම්පන n ගණනක් සිදු වේ නම් රිච්ටර් පරිමාණ අගය මුලින් තිබූ අගයට ලඝු n ප්‍රමාණයක් එකතු වේ. ලඝු n ප්‍රමාණයක් එකතු වේ. ඊට පස්සේ තවත් උදාහරණයක් කරලින් බලන්න. ලියන්න. රිච්ටර් පරිමාණයේ ඒකක රිච්ටර් පරිමාණයක මේක හොඳට සුළු වෙන උදාහරණයක් නෙමෙයි. නමුත් මම මේක තේරුම් කරන්න දෙන්නේ. රිච්ටර් පරිමාණයේ ඒකක 6 7